නේද? හරි හරි. හරි පටන් ගන්න. අයිබෝන් දුවේ පුතේ. හොඳයි. අපි අද සාකච්ඡා කරමු ගිය සතියේ අපි නතර කරපු තැනින් ඊළඟ කොටස. හොඳයි දූල පුතාලට අද අපි සාකච්ඡා කරන්න යන්නේ ආශ්‍රුති අපි කතා කරපු තැනින් ඊළඟ ටික. දැන් අපේ දූල පුතාලට ආශ්‍රුතිය පිළිබඳ සමහර විටක ගිය සැරේ අධ්‍යයනයෙන් ලබාගත්තු තොරතුරු වලින් සමහර විටක දුන්නු ප්‍රශ්නාවලිය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ලියා අවසන් වෙන්නටත් ඉඩ තියෙනවා. හැබැයි අද අපි සාකච්ඡා කරනවා කොහොමද ආශ්‍රුතිය ආදර්ශනය කරන්න කියලා. දැන් අතේ දූල පුතාලට ආදර්ශනය කියන එක එකවර ඔළුවට එන එකක් නෑ. ආදර්ශනය කියන්නේ පුතේ යම් කිසි දෙයක් අපි උගන්වනකොට අපි උගන්වන විදියෙන් නැත්තම් අපි කරන දෙයින් ඔබට එහෙම දෙයක් තියෙනවා කියලා තේරුම් යනවා නම් ඒක ආදර්ශනයක්. දැන් අපි උත්සාහ කළේ මොකද්ද? ආශ්‍රුතිය කියලා සිද්ධියක් ශාකවල සිදු වෙනවා කියලා දෙන්න. මං හිතනවා අපේ දූල පුතාලට පැහැදිලි ඇති. අපි උත්සාහ කළේ ආශ්‍රුතිය නැමැති පරිවහන ක්‍රමයක් ශාකයක් තුල ක්‍රියාත්මක වෙනවා කියලා දෙන්න. එතකොට මට දැන් ඔබට ඒක තහවුරු කරන්න නම් ආශ්‍රුතිය ආදර්ශනය කරන්න සිද්ධ වෙනවා. හොඳයි. දැන් ඔන්න අද අපේ දරුවෝ ටික හොඳින් අවදියෙන්ම ඉන්න, අවධානය තියාගෙනම ඉන්න ආශ්‍රුතිය ආදර්ශනය කරන ක්‍රියාකාරකම තමයි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ඔබට පේනවද මම වයිට් බෝඩ් එකේ යම් රූප සටහනක් ඇඳලා තියෙනවා. හොඳයි. ඒ නිසා ආශ්‍රුතිය ආදර්ශනය කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරකමේ රූප සටහන තමයි වයිට් බෝඩ් එකේ තියෙන්නේ. හොඳයි. එතකොට දැන් අපි මෙහෙම කළමු. මාර්තුකාව ලියන්න උපමාර්තුකාවක් විදියට ලියන්න මෙන්න මෙහෙම ආශ්‍රුතිය ආදර්ශනය කිරීම. හොඳයි. උපමාර්තුකාව ලියන්න ආශ්‍රුතිය ආදර්ශනය කිරීම. හරි නේද දරුවනේ? හිමින් ලියන්න උපමාර්තුකාවක් ආශ්‍රුතිය ආදර්ශනය කිරීම. ආශ්‍රුතිය ආදර්ශනය කිරීම. ආශ්‍රුතිය ආදර්ශනය කිරීම. හොඳයි. දැන් අපේ දරුවෝ ටික හිමින් මෙන්න මේ රූපේ අඳින්න. ඒක අනුව ස්ක්‍රීන් ෂෙයා කරන්න දෙන්නේ නැද්ද ඔයාට? ඒ වගේ පොඩි ස්ක්‍රීන් ෂෙයා කරන්න අවුලක් තියෙනවා. ඔයාගේ සිග්නල් වල අප්සෙට් එකක් තියෙනවා. ස්ක්‍රීන් ෂෙයා කරන්න මට දෙන්නේ නෑ වගේ අය. ඔය නෑ ඔයාගේ සිග්නල් මාදී. ඔයා දැන් කහ පාටයි සිග්නල් ප්‍රශ්නයක් හරි මොකක් හරි තියෙනවා. දැන් හරි. දැන් කරන්න බලන්න ස්ක්‍රීන් ෂෙයා කරන්නකෝ. පුළුවන් මම ඔයා හොස් කරලා නැති. ඔයා ස්ක්‍රීන් ෂෙයා කරන්න. ඒ කරන්න අපිට දාන්නකෝ. right. හරි හරි. දුවන්නේ. පුල.
බැරිද? පුළුවන්. හරි මං ගන්න. සෙට් කරලා ටික ගියා. අපේ දූල පුතාලට පේනවත් ඇති මං වයිට් බෝඩ් එකේ ඇඳ රූප සටහන දැන් ඔබේ තිරේ තියෙනවා. හොඳයි. එතකොට ඔබට නෑ කසුෂ පේන්නේ නැහැ. පේන්නේ නැද්ද? පේන්නේ නැහැ. හරි කමන්නේ. ඔක ෂෙයා එක අයින් කළා කරා. ෂෙයා එක අයින් කරු. පේන්නේ නැහැ කසුෂ. අපි ඉන්නේ ඔයාගේ මගේ සිග්නල් ඩ්‍රොප් එකක් හරි මොකක් හරි තියෙනවා. හොඳයි. දැන් මම හිතනවා රූප සටහන අඳින්න අවශ්‍ය කාලය ලැබුණ කියලා. තව චුට්ට වෙලාවක් දෙන්නද රූප සටහන අඳින්න අපේ දරුවන්ට? හරි අපි තව මිනිත්තුවක් දෙමුකෝ. හොඳයි. දැන් අපි මේ රූපේ නම් කරගමු. මේ තියෙන දරුවනේ ආධාරකය. ආධාරකය කියලා නම් කරගන්න. අපි දන්නවා මෙතන තියෙන බීකරය. බීකරය තුල තියෙන්නේ ජලය. මෙන්න මේක විශේෂ උපකරණයක්. ඔබට මම ඇටවුම හදලා තියෙනවා. ඒ නිසා අපි ඇටවුම වෙන වෙලාවක බලමු. මේ තියෙන්නේ විශේෂිත විද්‍යා උපකරණයක්. අපි ඒකට කියනවා තිසල් පුනීලය. මොන පුනීලයද? තිසල් පුනීලය. right. ඊට පස්සේ තිසල් පුනීලය තුල තියෙනවා මිශ්‍රණයක්. ඒ මිශ්‍රණය තමයි කොන්ඩිස් යෙදු ලුණු ද්‍රාවණය. කොන්ඩිස් යෙදු ලුණු ද්‍රාවණය. මෙන්න මෙතන හරි වැදගත්. තිසල් පුනීලයේ යට අපි විශේෂිත පටලයක් තියලා තියෙනවා. එයාගේ නම සෙලෝෆේන් පටලය. හොඳයි. දැන් මම හිතනවා රූපය නම් කරලා ඇති. Yes, you are correct. හොඳයි. දැන් අපේ දූල පුතාලට රූපය මේ ඇඳපු රූපයේ අච්චු පොතේ තියෙන නිසා කලබල වෙන්න එපා. මට අවශ්‍ය කලේ මූලිකව දුවේ පුතේ මෙතන තියෙන දේවල් ටික ඔබට කියලා දෙන්න. නැවත මම ඉක්මනින් කියනවා ආධාරකයක් තියෙනවා, තිසල් පුනීලයක් තියෙනවා, තිසල් පුනීලය තුළ කොන්ඩිස් යෙදු ලුණු ද්‍රාවණය. මෙන්න මෙයා හරි වැදගත්. කොන්ඩිස් යෙදු ලුණු ද්‍රාවණය. ඊට පස්සේ ජලය තියෙන සෙලෝෆේන් පටලේ තියෙනවා. හරි. දැන් කලබල වෙන්න එපා දුවේ පුතේ. මේක අච්චු පොතේ තියෙන නිසා ඔබට අච්චු පොත බලලත් රූපය අඳ ගන්න පුළුවන්. හරිනේ? දැන් අපි පාඩමට යමු. එතෙන්ට අවශ්‍ය ඉඩ තියාගන්න රූපය ඇඳ ගන්න බැරි වුණා නම් කලබල නොවි. හරි. අපි ඒකට පිටු භාගයක් විතර අත්තරිමුකෝ. ඊට පස්සේ අපි එමු පාඩමට. දැන් ඔන්න මගේ තර්ක ටික ඔලුවට දාගන්න. හොඳට කල්පනා කරන්න. හොඳින් සවන් දෙන්න. අංක 1 හොඳින් සවන් දීම. හොඳයි. ශාකයක් තුල හොඳට කල්පනා කරන්න ආශ්‍රිතය මගින් යන්නේ පුතේ ජලය.
ආශෘතිය මගින් පරිවහණය වෙන්නේ ජලය. අපි මේ කතා කරන්නේ මොකද්ද? ශාක දේහ තුල ද්‍රව්‍ය පරිවහන. නැත්නම් ශාකයක් තුල ද්‍රව්‍ය පරිවහනය. එහෙනම් මම ඔබට පොයින්ට් එකක් කියන හොඳට ඔලුවට දාගන්න. මම කිව්වා ආශෘතියෙන් ශාකයක් තුල පරිවහණය වෙන්නේ කවුරුද? ජලය. එහෙනම් අපි ආදර්ශනය කරන්න ඕන ජලය යන බවනේ එක තැනකින් තවත් පැත්තකට කවුරු යන බවද? ජලය යන බවනේ. දැන් ගිය සතියේ කිව්වා ආශෘතියක් වෙන්නේ අර්ධ පාරගම්‍ය පටලයක් කරා විසරණය වුණොත්. දැන් ඔබ දන්නවා කවුද විසරණය වෙන්න ඕන කියලා. කවුද දරුවනේ විසරණය වෙන්න ඕන? ජලය. එහෙනම් අර්ධ පාරගම්‍ය පටලය හරහා එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට යා යුත්තේ කවුද? ජලය. මොකද හොඳින් තර්කේ තේරුම් ගන්න ශාකයක් තුල ආශෘතිය මගින් ගමන් කරන්නේ ජලය නිසා. හරිනේ? දැන් ඔබට තේරුණාද මම කී දේ? පැහැදිලිද? එහෙනම් ජලය අර්ධ පාරගම්‍ය පටලයක් කරහා ගමන් කරනවා කියලා පෙන්නුවොතින් හරි ආශෘතිය තමයි. ඔන්න දැන් ඔබට පේනවද මෙතන තියෙනවා සිලෝෆේන් පටලය කියලා එකක්. දරුවනේ සිලෝෆේන් පටලය කියන්නේ කෘත්‍රිම අර්ධ පාරගම්‍ය පටලයක්. මොකද්ද? කෘත්‍රිම අර්ධ පාරගම්‍ය පටලයක්. අපිට මේ සඳහා ආදර්ශනයට උදව් කරගන්න වෙන්නේ දුවේ පුතේ වෙන විකල්පයක් නෑ අපිට කෘත්‍රිම අර්ධ පාරගම්‍ය පටලයක් භාවිතා කිරීම තමයි ලේසි. මොකද්ද ඔබට ඔළුවට ගියාද මේ කෘත්‍රිම අර්ධ පාරගම්‍ය පටලේ නම? සෙලෝෆේන් පටලය. හොඳයි. දැන් ඔන්න සෙලෝෆේන් පටලේ තියෙනවා මෙතන. ඒ සෙලෝෆේන් පටලය හරහා ජලය යා යුතුයි. එහෙම වුණොතින් ඒක ආශෘතියක් බවට පත් වෙනවා. ජලය විසරණය වෙන්න ඕන. හොඳයි. දැන් ඔන්න දැන් ඇටෝමට එමු. දැන් ඇටෝමට එමු. ඔබට මයික් ඔන් කිරීමේ අවසරය තියෙනවා. මම අහන ප්‍රශ්න සමග සාකච්ඡා කරන් යන්න. ඔබට මා සමග මයික් ඔන් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. මම අහන ප්‍රශ්නට උත්තර දෙන්නත් වෙනවා. එතකොට හොඳයි. ඔන්න බලන්න මා කිව්ව නේද මේ සෙලෝෆේන් අර්ධ පාරගම් පටලයක් කියලා පුතේ? බීකරේ තියෙන වතුර. හොඳයි. ඔන්න දැන් මගේ තර්ක ටික. බීකරයේ තියෙන්නේ ජලය විතරයිනේ. ඒකේ වෙන දෙයක් ඇත්තේ නෑනේ. ඒ නිසා බීකරේ තමයි ජලය පමණක් තියෙන්නේ. මොනව විතරක්ද? ජල අංශු පමණක් තියෙන්නේ බීකරේ. හරි. ඔන්න මම බීකරේ ජල අංශු ටික ඇන්දා. හොඳයි. දැන් ඔබ කල්පනා කරන්න බීකරේ ජලය පමණක් තියෙනවා. හොඳයි. මම මේකට ලුණු කැටයක් දැම්මොතින් ලුණු කැටයක් දැම්මොතින් මේ ජල අංශු තිබෙන තැනකට ලුණු අංශුත් එන්න වෙනව නේද? වෙනදා එතන හිටියේ ජල අංශුවක් පමණයි. දැන් ලුණු අංශුවකුත් එන්න පුළුවන් නේද එතනට? එහෙනම් මෙන්න මේ ජල මෙතෙන්ට හොඳට තේරුම් ගන්න. මේ බීකරේට දැම්ම ලුණු කැටයක් ඇත්ත ඇරියා. ඇත්තරබ ගමන් මෙන්න මෙතන වෙනද හිටියේ ජල අංශුවක් දැන් මෙතෙන්ට එන ලුණු අංශුවක්. වෙනද මෙතන හිටියේ ජල අංශුවක් මෙතෙන්ට එන දැන් ලුණු අංශුවක්. මෙන්න වෙනද හිටියේ මෙතන ජල අංශුවක් මෙතෙන්ට එන දැන් ලුණු අංශුවක්. ඔන්න ලුණු කැටයක් දැම්මහම මොකද උනේ? ජල අංශු ඉන්න තැන්වල ඉඩ කවුද ගන්නෙ? ලුණු අංශු ගන්න ඕනේ. නේද? එතකොට මම අහනෝ තර්කයක්. ඔන්න අපේ කට්ටිය හොඳට කල්පනා කරලා කියන්න. හොඳට කල්පනා කරලා කියන්න. ජලය විතරක් තියෙන තැනකද ලුණු ද්‍රාවණයකද? ජලය විතරක් තියෙන තැනකද ලුණු ද්‍රාවණයකද? ලුණු ද්‍රාවණයක් දැන් මෙතන තියෙන්නේ. ජල සාන්ද්‍රණය වැඩි. ඔතනින් ඕන කෙනෙකුට මයිකයක් ඔන් කරලා කියන්න පුළුවන්. ජලය විතරක් තියෙන ජල භාජනයකද ජලයට ලුණු දාලා කවලම් කළාමද
ලුණු සාන්ද්‍රණ ජල සාන්ද්‍රණය වැඩි වෙන්නේ. දැන් ඔන්න මෙන්න ලුණුයි ජලයයි. මං එතනම සංසන්දනයට අනිත් පැත්තේ ජල භාජනයකුත් අඳින්නම්කෝ. ජලය විතරයි. මෙයාට A කියලා දෙමු මෙයාට B කියලා දෙමු. කාගේද ජල සාන්ද්‍රණය වැඩි? ජලය පමණක් ඉන්න තැනකද ලුණුයි ජලය මිශ්‍ර වෙච්ච තැනකද? ඔව් අපිට ඕන දුවෙක් ඕන කෙනෙක් මයිකයක් ඔන්න කළ කියන්නේ. ඔව් උමේෂිට කියන්න පුළුවන් අවස්ථාව තියෙනවා. උමේෂි කවුද? කවුද උත්තර දෙන්නේ? ඔබට ඇහෙනවද මාව? මම හිතනවා ඇහෙනවා කියලා. හොඳයි. දැන් අපි උත්තරේ කතා කරමුකෝ. අපේ දූලා කවුරුවත් මට උත්තර නම් ලබා දෙන පාටක් පේන්නේ නැහැ. ඔව් දුවේ අනුමිට ඇහෙනවද මාව? අනුමිට ඇහෙනවද මාව? ඔව් සර්. අනුමි උත්තරයක් දෙන්න පුතේ. මොකද්ද දැන් මෙතන මොකද්ද කියන්න තියෙන්නේ? කාගේද ජල සාන්ද්‍රණය වැඩි? ජලය විතරක් තියෙන භාජනයකද ලුණුයි ජලය මිශ්‍ර කළාමද? ජලය විතරක් තියෙන භාජනය. ඔව් ජලය විතරක් තියෙන භාජනේ. එයාගෙන් පුතේ ජල සාන්ද්‍රණය වැඩි. යම් තැනක් ගත්තොතින් එතන ජල අණු වැඩියෙන්ම තියෙන්නේ කාගේද? ඒ භාජනේ. එහෙනම් අපි මෙතන ගත්තොතින් ජල සාන්ද්‍රණය වැඩි බීකරේද තිසල් පුනීලය තුලද? අනුමිම උත්තරේ දෙන්නකෝ. බීකරේ. හරියටම හරි බීකරයේ. එහෙනම් ජල සාන්ද්‍රණය වැඩි මොකද්ද? බීකරේ. ඒක අපි දැන් අවබෝධ කරගත්තා. එහෙනම් මෙතන තිසල් පුනීලය තුල කොන්ඩිස් කියන සංඝටකයයි ලුණු කියන සංඝටකයයි දෙකක් ජලය සමග මිශ්‍ර වෙලා තියෙනවා. කොන්ඩිසුයි ලුණුයි දෙන්නම්. ඒ නිසා තිසල් පුනීලය තුල ජල සාන්ද්‍රණය අඩුයි. හරිනේ? ජල සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා හොඳයි. ඔන්න දැන් මං ඒ දෙක ලියනවා. මොකද්ද? මෙන්න මෙතන ජල සාන්ද්‍රණය වැඩි. අපි දන්නවා මෙන්න මෙතන ජල සාන්ද්‍රණය අඩුයි. නේද? අනුවිට ඒක තේරුණාද දුවේ? තිසල් පුනීලය තුල ජල සාන්ද්‍රණය අඩුයි කියන එක තේරුණාද දුවේ? ඔව්. හරි. එහෙනම් මෙන්න මේ පටලය හරහා මේ පටලයේ කාටද දුවේ? මේ පටලය කිව්වේ කාටද? සෙලෝපේන් පටලය. සෙලෝපේන් පටලය. සෙලෝපේන් පටලය. සෙලෝපේන් පටලය හරහා ජලය යනව නම් යන්න ඕන කොහේ ඉඳන් කොහාටද? අපි වෙන කෙනෙකුට අවස්ථාවක් දෙමු. සෙලෝපේන් පටලය හරහා ජලය යන්න දෙනව නම් සෙලෝපේන් පටලේ ජලය යන්න දෙනව නම් යන්න ඕන කොහේ ඉඳන් කොහාටද? හිරුනි අවස්ථාව ගන්න. හිරුනි අවස්ථාව ගන්න පුතේ. සෙලෝපේන් පටලය හරහා ජලයට යන්න දෙනව නම් ජලය යා යුත්තේ කොහෙන්ද කොහාටද? බීකරේ ඉඳන් තිසල් පුනීලය තුලටද? තිසල් පුනීලේ ඉඳන් බීකරේ තුලද? තිසල් පුනීලේ ඉඳන් බීකරයට. තිසල් පුනීලේ ඉඳන් බීකරය තුලට. එතකොට යමක් යන්නේ විසරණය වෙන්නේ සාන්ද්‍රණය අඩු පැත්තේ ඉඳන් වැඩි පැත්තටද පුතේ? වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තටද? අනුමි වැඩි. ඔව් හරියටම හරි. මොකද්ද? වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට. ඔව් විසරණය වෙන්නේ මොන පැත්තේ ඉඳන් මොන පැත්තටද? වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට. දැන් දූ කිව් උත්තරේ හරිද කියලා බලන්න. ජල සාන්ද්‍රණය වැඩි කොතනද? ජල සාන්ද්‍රණය වැඩි කොතනද? මෙතනද තිසල් බීකරේ. තිසල් පුනීලය තුල ජල සාන්ද්‍රණය අඩුයි නේද? එතකොට නම් ජලය යනව නම් යන්න තියෙන්නේ කොහේ ඉඳන් කොහාටද?
බීකරේ ඉඳන් තිසල්. හරියටම හරි දුවේ. කොතන ඉඳන් කොතෙන්ටද? බීකරේ ඉඳන් තිසල්පු නීලය තුලට. හරි. ඔන්න ජලය යනව නම් යන්න පුළුවන් වෙන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට. මං ඒ නිසා ඒක පෙන්නන්න ජලය යනව නම් යන්න පුළුවන් වෙන්නේ මේ පැත්තට. මං උඩට ඊතලයක් දැම්මා. හොඳයි. දැන් අනුමි මට කියන්න ලුණු සාන්ද්‍රණය වැඩි කොතනද? තිසල්පු නීලයේ. හරියටම හරි දුවේ. ලුණු සාන්ද්‍රණය වැඩි තිසල්පු නීලයේ. එහෙනම් මට දූම කියන්න ලුණු වලට යන්න දුන්නොත් යන්නේ මොන පැත්තෙන්ද මොන පැත්තටද? තිසල්පු නීලයේ ඉඳන් බීකරයට. හරියටම හරි. තිසල්පු නීලේ ඉඳන් බීකරයට. හරිනේ? මම අහනවා දමිදු මයික් එක ඔන් කරන්න පුතා. දමිදු. ඔව් සර්. දමිදු මට කියන්න කොණ්ඩි සාන්ද්‍රණය වැඩි කොතනද? බීකරය තුලද තිසල්පු නීලය තුලද? තිසල්පු නීලය තුල. හරියටම හරි. එහෙනම් කොණ්ඩිස්ට යන්න දුන්නොත් එයා විසරණය වෙන්න ඕන මොන පැත්තේද මොන පැත්තටද? මේ කොණ්ඩිසියදු මේ තිසල්පු නීලයේ ඉඳන් බීකරයට. හරි. දැන් ඔන්න යන්නව නම් යන්න දෙන පැති ටික හරිනේ. මෙයා මේ සෙලෝපේන් අර්ධපාරගාමී පටලයක් නම් එයා කට්ටියකට යන්න දෙන්නේ නෑ, කට්ටියකට යන්න දෙනවා. අර්ධපාරගාමී පටලයක් කරහා ජලයේ විසරණය වීම තමයි ආශ්‍රිතය. එහෙනම් දමිදු තේරුම් ගන්න ඕන ජලයට යන්න දෙනවා, අනිත් කාටවත් යන්න දෙන්නේ නෑ. තේරුණාද කිව්දේ? අනුමියට තේරුණාද මං කිව්දේ? පැහැදිලිද? ආශ්‍රිතය දියන්නේ ජලය. එහෙනම් ජලයට යන්න දෙන්න ඕන සෙලෝපේන් පටලයෙන්. හැබැයි අනික් කට්ටියට යන්න දෙන්නේ නැති වෙන්න ඕන. හරිනේ? එහෙමනම් සෙලෝපේන් පටලය කවුරු විදිහට වැඩ කළාද? අර්ධ පාරගම්‍ය පටලයක් විදිහට දුවේ වැඩ කරලා. තේරුම් ගියාද ඒක? තේරුණාද? ඔක්කොටම හරේ මෙහි යන්න දුන්නොත් යා අර්ධ පාරගම්‍ය නෙවෙයි. දැන් අපි බලන් ඉන්නවා මේකෙදි සෙලෝපේන්ට් ඇත්තටම වැඩ කරන්නේ අර්ධ පාරගම්‍ය පටලයක් විදියටද කියලා. ඔන්න දැන් ටික වෙලාවක් ගියාම ඔන්න පුතේ නිරීක්ෂණය මේ ඇටවුම හදලා අපි සද්ද නැතුව පැත්තකට වෙලා බලන් ඉන්නවා. නේද? ආශ්‍රිතිය ආදර්ශනය වෙන්නවද කියලා බලන් ඉන්නවා. දැන් අපි වෙන්න පුළුවන් දේවල් ටික දන්නවා. ඔන්න නැවතත් පන්තියට එකතු වෙන දරුවන්ට කියනවා මෙතන ජල සාන්ද්‍රණය වැඩි බීකරේ, ජල සාන්ද්‍රණය අඩුයි තිසල්පු නීලයේ, ලුණු සාන්ද්‍රණය වැඩි තිසල්පු නීලයේ, ලුණු සාන්ද්‍රණය අඩුයි බීකරයේ, කොණ්ඩි සාන්ද්‍රණය වැඩි තිසල්පු නීලයේ, කොණ්ඩි සාන්ද්‍රණය අඩුයි බීකරේ. දැන් බලනවා මොකද වෙන්නේ කියලා. ඔන්න පුතේ ටිකක් වෙලා යනකොට අපිට පේනවා මෙන්න මෙහෙම වැඩක්. මේ වෙලාවේ තිසල්පු නීලය තුල ද්‍රව මට්ටම මෙතන තිබුණේ. පැයක් විතර යනකොට ද්‍රව මට්ටම උඩ එනවා. මෙතන ඉඳන් මේ වගේ තැනකට යයි. හොඳයි. ඔන්න දැන් මම නිරීක්ෂණය කිව්වා. වෙලාවේ හැටියට අද පාඩමට පොඩ්ඩක් බාධා තුණු නිසා මට වෙන විකල්පයකුත් නැහැ. මම ඔන්න නිරීක්ෂණය කිව්වා. මෙතන ඇටවම හදලා තියෙනවා. දැන් මම ඒක සාමුලින්ම අයින් කරා. අයින් කළා මේ වෙලාවේ හැටියට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ ටට්ටක් ගාලා කරන්නේ. දැන් ඔන්න මම කිව්ව නිරීක්ෂණේ. දැන් මම අවස්ථාව දෙනවා උමේෂි මේ ක්‍රියාකාරකමේ නිරීක්ෂණය මොකද දුවේ? නිරීක්ෂණේ ඇහැට පෙනුණු දේ මොකද්ද පුතේ නිරීක්ෂණේ? උමේෂිට ඇහෙන්නේ නැහැ වගේ. අනුමි මොකද්ද දුවේ නිරීක්ෂණේ? තිසල්පු නීලයේ ධාරිතාව ඉහළ යාම.
තිසිල් පුනීලේ ධාරිතාව ඉහළ යාම. වෙන විදියකින් හිතන්න. තිසිල් පුනීලේ තුල ද්‍රව මට්ටම ඉහළ යනෝනේ. ධාරිතාව නෙවෙයි ද්‍රව මට්ටම ඉහළ යනවා ටිකෙන් ටික අපි දකින්නේ මට්ටම ටිකෙන් ටික වැඩි වෙනෝනේ. හොඳයි අපේ නිරීක්ෂණය තමයි තිසිල් පුනීලේ ද්‍රව මට්ටම ඉහළ යනවා. එහෙනම් ඔන්න දැන් මට අනුමිය උත්තර දෙන නිසා අනුමිය මාත් සමග වැරදුනත් කමන්නේ හරි ගියක් කමන්නේ. හොඳයි. තිසිල් පුනීලේ ද්‍රව මට්ටම ඉහළ ගියේ මොන පැත්තෙන්ද මොන පැත්තට කට්ටිය ආපු නිසාද? මේකේ කට්ටිය වැඩි වෙන්න. ඔව් බීකරේ ඉඳන් තිසල් පුනීලයට ගියපු නිසා. අන්න හරි බීකරේ ඉඳන් තිසිල් පුනීලයට ගියපු නිසා. හොඳයි අනුමිය බීකරේ ඉඳන් තිසිල් පුනීලට යන්න ඉන්නේ පොල් ගෙඩිද දෙල් ගෙඩිද කොස් ගෙඩිද? ජලාංශ. අන්න හරි ජලාංශු. ඒ මම කිව්වේව නෙවෙයි ඉන්නේ ජලාංශයන්. එහෙනම් තිසිල් පුනීලය තුලට ඇවිල්ලා තියනෝ කවුද? ජල අංශු. මොන පටලය හරහාද? සෙලෝපේන් පටලය හරහා. නිරීක්ෂණයෙන් තේරුම් ගත්තා. නිරීක්ෂණය මොකද්ද? තිසිල් පුනීලයේ ද්‍රව මට්ටම ඉහළයයි. ද්‍රව මට්ටමක් ඉහළ යන්න කවුරුෝ කෙනෙක් එන්න ඕනේ එතෙන්ට. එන්න පුළුවන් එකම කෙනා ඉන්නේ බීකරේ. බීකරේ ඉඳන් ජලය එන්න නම් මෙන්න මේ සෙලෝපේන් පටලය හරහා තිසිල් පුනීලයට ඒකුළු එන්න ඕන. හරි. දැන් ඔන්න අනුමියම අනික් කට්ටිය හොඳින් සවන් දෙන්න. හොඳට අහන් ඉන්න. හොඳයි. කොන්ඩිස් සාන්ද්‍රණයේ වැඩි තිසිල් පුනීලේනේ පුතේ. කොන්ඩිස් මේ පැත්තට ගියා නම් බීකරයට ආව නම් මොකද නිරීක්ෂණය? නැවත මං දුව කලබල කරන්නේ නැහැ. කොන්ඩිස් ටික හිටියේ තිසිල් පුනීලේ. කොන්ඩිස් ආවනම් සෙලෝපේන් පටලය හරහා බීකරයට මොකද්ද දුවේ නිරීක්ෂණය? ජලය දම් පැහැයට හරියටම හරි පුතේ. ජලය දම් පාට වෙන්න ඕන. අපි බලන් ඉන්නෝ ජල බඳුන දිහා. දම් පාට වෙනවද දම් පාට වෙනවද දම් පාට වෙනවද කියලා. පුතේ ජල බඳුන දම් පාට වෙන්නේ නැහැ. ජල බඳුන දම් පාට වෙන්නේ නැත්තම් සෙලෝපේන් පටලය කවුරු හරි එන්න හදන කෙනෙක් වළක්වලා. කවුද පුතේ වළක්වලා තියෙන්නේ? සෙලෝපේන් පටලය එක්කෙනෙක් එන එක වළක්වලා. කවුරු එන එකද වළක්වලා තියෙන්නේ? නේද? දම් පාට උනේ නෑනේ. එහෙනම් කවටද එන්න බැරි වෙලා තියෙන්නේ? කොන්ඩිස් හරියටම හරි. කොන්ඩිස් වලට එන්න දීලා නෑ සෙලෝපේන් පටලය. කොහෙන්ද කොහාටද? තිසිල් පුනීලේ ඉඳන් බීකරය තුලට. ආවනම් බීකරේ වතුර මොන පාට වෙන්න ඕනේ? දම් දම් පාට වෙන්න ඕන. එහෙනම් සෙලෝපේන් පටලේ එක්කෙනෙකුට යන්න දීලා එක්කෙනෙකුට යන්න දීලා නෑනේ. කාට යන්න දීලා තියෙන්නේ? ජලයට යන්න දීලා. කොන්ඩිස් වලට යන්න දීලාද? නෑ. දැන් ඔන්න මට ඔබට කියන්න බැරි වැඩක් තියෙනවා. දැන් හරි අපි කොහොම හරි පාදගමුකෝ. දමිදු කොන්ඩිස් හිටියෙත් ලුණු හිටියෙත් තිසිල් පුනීලය තුලනේ පැටියෝ. දැන් තිසිල් පුනීලෙන් ලුණු එනවනම් එන්න තියෙන්නේ ජලයටනේ බීකරයටනේ. ඇයි? තිසිල් පුනීලේ ලුණු සාන්ද්‍රණය වැඩිනේ පුතේ. දැන් කාට හරි කෙනෙකුට හිතෙනවා ලුණු ආවත් දන්නේ නැහැ. කොන්ඩිස් වලට යන්න දුන්නට ලුණු ආවත් දන්නේ නැහැ කියලා කාට හරි කෙනෙකුට පොඩි කුකුසක් හිතෙනවා. එහෙනම් බීකරයට ලුණු ආවාද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමය මොකද්ද පුතේ? නිකන් කියන්න. ලුණු රස බැලිය. අන්න හරි පුතේ. ද්‍රවයේ රස බලන්න පුළුවන්. හැබැයි පුතේ ද්‍රවවල රස බලන එක එච්චරම යෝග්‍ය නැති නිසායි අපි කොන්ඩිස් වලින් මේ නිරීක්ෂණය ගන්න. ඕනනම් අපිට මේ වතුරේ ලුණු රසද කියලා බලන්න තිබ්බා. ඒත් එය සමහර විටක නිරීක්ෂණ ලබා ගන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට පැහැදිලි ලුණු එන දෙන්නේ නැහැ මේ පැත්තට. ලුණු ආවනම් මේ භාජනයේ ජලය ලුණු රස වෙන්න ඕන. ලුණු වලට එන්න දෙන්නෙත් නැහැ. කොන්ඩිස් වලට එන්න දෙන්නෙත් නැහැ. හරි දැන් තර්ක පැහැදිලිද? එහෙනම් සෙලෝපේන් පටලේ මේ වෙලාවේ මොන පටලයක් ලෙසද වැඩ කරලා තියෙන්නේ?
අර්ධපාරගම්ය. අර්ධපාරගම්ම්‍ය. අර්ධපාරගම්ම්‍ය පටලයක් කරා ජලය විසරණය වුණා නම් අන්න ඒක ආශ්‍රුතිය. කාට විතරක් යන්න දෙන්න ඕන? ජලයට පමණක්. දැන් ඔන්න අපි විසඳුවා සම්පූර්ණයෙන්. අපි දැනගත්තා ආශ්‍රුතිය ආදර්ශනය වුණා. ඔන්න දැන් අපේ දරුවෝ ටික හොඳට මම කියන එක අහන් ඉන්න. දැන් මං ආශ්‍රුතිය කියන්නේ මොකක්ද කියලා ඔබත් සමග ගොඩනගන්න. ආශ්‍රුතියදී යන්න දෙන්නේ කාටද? ඕන මයිකයක් ඔන් කරන්න. යන්න දෙන්නේ කාටද? ජලයට ජලයට. මොන පැත්තේ ඉඳන් මොන පැත්තකටද? සාන්ද්‍රණයෙන් කියන්න. සාන්ද්‍රණයෙන් කියන්න. සාන්ද්‍රණේ වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට අඩු පැත්තට. නේද? ජල සාන්ද්‍රණය වැඩි පැත්තේ ඉඳන් ජල සාන්ද්‍රණය අඩු පැත්තට. මොන පටලයක් කරාද යන්න දෙන්නේ? සෙලෝපේන් පටලය හරහා. ඔව් සෙලෝපේන් කියන්නේ මොන වර්ගයේ පටලයක්ද? අර්ධපාරගම්ම්‍ය. අර්ධපාරගම්ම්‍ය කිව් ගමන් ජලයට යන්න දෙනවා අනික් කට්ටියට යෑම තහනම් ඈ. තේරුම් ගියාද? එහෙනම් අපිට මෙහෙම කියන්න තියුන්නේ පුතේ. මොකද්ද? ජල සාන්ද්‍රණය වැඩි තැනක සිට. අනික් කට්ටිය ඊළඟ පදේ සම්පූර්ණ කරන්න. මොන තැනටද? ජල සාන්ද්‍රණය අඩු තැනක් දක්වා. මොකක් හරහාද? අර්ධපාරගාමී හරියට හරි අර්ධපාරගම්ම්‍ය පටලයක් කරහා ජලය කුමක් වීමද? විසරණය වීම. ජලය ගමන් කිරීම නැත්නම් විසරණය වීම අපි නම් කරනවා මොකක් කියලාද? ආශ්‍රුතියක් කියලා. පැහැදිලිද දැන්? ආදර්ශණය වුණාද? ජලයට විතරක් යන්න දුන්න කොන්ඩිස් වලටත් ලුණු වලටත් යන්න දුන්නේ නැහැ කියලා ආදර්ශණය වුණාද දූලට? තේරුම් ගියාද? එහෙනම් විසරණය ආශ්‍රුතිය ආදර්ශනය වෙලා. ඔන්න ඕක තමයි වැඩේ. හරිද? ඔන්න ඕක තමයි වැඩේ. හරි. එහෙනම් අපි ඇටෝම ඇඳ ගන්න ඉඩ තිබ්බනේ. නිරීක්ෂණය කියලා තිත් දෙකක් දාලා ලියන්න යටි. නිරීක්ෂණය. නිරීක්ෂණය. ලියන්න. තිසල් පුනීලයේ ද්‍රාවන මට්ටම. තිසල් පුනීලයේ ද්‍රාවන මට්ටම ක්‍රමයෙන් ඉහළ නගී. නැත්නම් ඉහළ යයි. ක්‍රමයෙන් ඉහළ යයි. නැත්නම් ඉහළ නගී. හරිද? ලිව්වද? එහෙනම් අපේ නිගමනය මොකද්ද? ජලය ඉහළ යන්න හේතුව? ආශ්‍රිතයනේ. ලිව්වද නිරීක්ෂණේ? right නිගමනය ලියන්න. ආශ්‍රිතය මගින් ආශ්‍රිතය මගින් ජලය
පරිවහණය වේ. ආශ්‍රිතය ආදර්ශනය කළා අපි. අපි එහෙම නිගමනයේ ලියලා තියෙමු. හොඳයි. right. ඔන්න ඒක යටතේ ප්‍රශ්න ටික. ලියන්න. බීකරයේ සිට බීකරයේ සිට සෙලෝෆේන් පටලය හරහා සෙලෝෆේන් පටලය හරහා තිසල් පුනීලය තුලට ජලය ගමන් කළ බව තහවුරු කිරීම සඳහා ඔබට උදව් වූ නිරීක්ෂණය කුමක්ද? ජල භාජනයෙන් දන් තිසල් පුනීලය තුලට ජලය ගමන් කළා කියන එක නිරීක්ෂණයද නිගමනය කරගන්න උදව් නිරීක්ෂණය මොකද්ද පුතේ? නිරීක්ෂණය මොකද්ද? ඔව් මෙතනින් ඉඳන් මෙතෙන්ට ජලය ගියා කියන එක නිරීක්ෂණය මොකද්ද? තිසල් පුනීලයේ ද්‍රව මට්ටම ඔව් කියන්න දුවේ උමේෂ් ඉහළ යෑම හරියටම හරි දුවේ. එහෙනම් උත්තරය ලියමු. තිසල් පුනීලයේ ද්‍රාවණ මට්ටම ඉහළ යෑම. තිසල් පුනීලයේ ද්‍රාවණ මට්ටම ඉහළ යෑම. එහෙනම් කවුරුව කෙනෙක් එතෙන්ට එන්නම ඕන. ආව නිසානේ මට්ටම ඉහළ ගියේ නේද? අපි මේ ඔබ හිතන පරාසය වැඩි කරමින් තමයි ප්‍රශ්න දෙන්නේ. ඔබ හිතන්න, තර්ක ගොඩනගන්න, විද්‍යාව ඉගෙන ගන්න ඔබට හිතන ක්‍රමේ තේරුම් ගන්නට හැකියාව තියෙන්නම ඕන පුතේ. හොඳයි. ඔයගොල්ලෝ මා සමග හැකි උපරිමෙන් සජීවීව සම්බන්ධ වෙන්නත් ඕනේ. හොඳයි. එහෙනම් ඊළඟට මම පොඩ්ඩක් ඔබ කරකවලා තාරන ප්‍රශ්නයක් අතාරිනවා. මම හිතන උත්තර දෙන්න පුළුවන්. බය වෙන්න එපා. හරි. කොන්ඩිස් තිසල් පුනීලයේ සිට ජල බීකරය වෙත නොපැමිණෙන බව ඔබ තහවුරු කරගත්තේ කෙසේද?
ඕගොල්ලන්ට ෂුවර් උනේ කොහොමද මේ මෙහි ඉඳන් මෙහාට මුකුත් ආවේ නැහැ කියලා? ඔබ තහවුරු කරගත්තේ කෙසේද? අනුමි උත්තරේ දෙයිගෙන කියන්න. උත්තරේ කියන්න. මේ ඉඳන් මෙහාට කොන්ඩිස් ආවේ නැහැ කියලා තහවුරුනේ කොහොමද දුවේ? ජලය දම් පැහැයට හැරුන් නැති හින්දා. අන්න හරි. ජලය දම් පැහැයට පහැරුණේ නැති නිසා. ලියන්න. ලියන්න අපි ඒකට උත්තරේ ලියමු. කොන්ඩිස් ජල බීකරයට පැමිණියේ නම්. කොන්ඩිස් ජල බීකරයට පැමිණියේ නම්. කොන්ඩිස් ජල බීකරයට පැමිණියේ නම්. ජලය දම් පැහැයට හැරේ. ජලය දම් පැහැයට හැරේ. එහෙත් මෙම ක්‍රියාකාරකමේදී ජල බඳුනේ කිසිදු වර්ණ වෙනසක් සිදු නොවීම මගින් කොන්ඩිස් ජල බීකරයට නොපැමිණෙන බව තහවුරු වේ. තරුවක් යටින් දාලා ලියමු. තරුවක් යටින් දාලා ලියන්න. කොන්ඩිස් වලට පමණක් නොව. කොන්ඩිස් වලට පමණක් නොව. කොන්ඩිස් වලට පමණක් නොව. ලුණු වලටද සෙලෝපේන් පටලය හරහා ජල බීකරයට පැමිණීමට සෙලෝපේන් පටලය
සෙලොෆේන් පටලය ඉඩ නොදේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. අපි පොඩ්ඩක් ඉක්මන් කරමු. ඊළඟ ප්‍රශ්නෙටත් යන්. මෙහෙම ලියන්න දරුවනේ. ඊළඟ ප්‍රශ්නේ අපි ලියමු. සෙලෝෆේන් පටලය ක්‍රියා කර තිබෙන්නේ සෙලෝෆේන් පටලය ක්‍රියා කර තිබෙන්නේ කුමන වර්ගයේ පටලයක් ලෙසින්ද? කුමන වර්ගයේ පටලයක් ලෙසින්ද? කුමන වර්ගයේ පටලයක් ලෙසින්ද? මොන වර්ගයේද දරුවනේ? සෙලෝෆේන් පටලය දැන් කවුරු විදිහට වැඩ කරලා තියෙන්නේ? මොන වර්ගයේ පටලයක්ද? අර්ධ පාරගම්. අර්ධ පාරගම්යනේ. එයා එක්කෙනෙකුට යන්න දෙනවා එක්කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. එහෙනම් අර්ධ පාරගම්ය පටලයක් ලෙස. අර්ධ පාරගම්ය පටලයක් ලෙස. right. ඊළඟ ප්‍රශ්නේ සෙලෝෆේන් පටලය වෙනුවට සෙලෝෆේන් පටලය වෙනුවට භාවිතා කළ හැකි වෙනත් පටලයක් නම් කරන්න. අපිට සෙලෝෆේන් පටලය වෙනුවට දරුවනේ බිත්තරයක සිවියක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ දූල පුතාලා කල්පනා කරයි බිත්තරේ සිවිය කියලා මං කිව්වේ මොකද්ද කියලා. දැන් ඔයගොල්ලෝ බිත්තර තම්බලා බිත්තර කටුව කැඩුවට පස්සේ අර බිත්තර කටුවෙට ඇතුලෙන් තියෙන නේද චූටි පටලයක්. බිත්තරයක් තම්බලා බිත්තරේ සුද්ධ කරනකොට අර කටුව කඩලා සුද්ධ කරනකොට ඇතුලේ තියෙන නේද පටලයක්. අන්නේ පට්ටලය තමයි කියන්නේ බිත්තර සිවිය. ඒක පරිස්සමට පාවිච්චි කරලා ඉරෙන් නැතුව පරිස්සමට තෙසල් පුනීලේ ආවරණය කළා මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. හොඳයි. බිත්තර සිවිය. හොඳයි. දැන් කල්පනා කරන්න අපි දුවලටත් වැඩක් පුතාලටත් වැඩක් පවරමුකෝ. බිත්තර සිවියක් කොහොමද ගන්නෙ? ගෙදරදී බිත්තර සිවියක් ගන්න පුළුවන් ක්‍රමයක් කල්පනා කරන්න.
දැන් ඔබ දන්නවා තම්බුවම බිත්තරේ තම්බල සිවිය පළුදු නොකර ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්න. අපි එන සතියේ සාකච්ඡා කරමු බිත්තර සිවියක් ගන්න කොහොමද කියලා. මම මේක එකවර කියන්නේ අපේ දූලටත් පුතාලටත් පරිශන කරලා තොරතුරු හොයන්න පොඩ්ඩක් උනන්දු කරන්න ඕන. හොඳයි දැන් මම කිව්වා බිත්තර සිවියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඔබ කල්පනා කරන්න එහෙනම් ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා. හොඳයි. එන සතියේ මම සමාජයක අපේ දූලගෙන් පුතාලගෙන් මේ ප්‍රශ්නේ අහලා බලනවා. ඔබ උත්තරයක් දුන්නොත් ඒ ගැන මම හරිනම් ක්‍රමේ හොඳ නම් අපි ඔක්කොට මේ දැනුම බෙදා හරිමු. හොඳයි. right. මෙතන අවසන් ප්‍රශ්න ලියන මේ මාතෘකාවේ ඊළඟ ප්‍රශ්න ලියන්න. ආශ්‍රිතී යනු කුමක්දයි හඳුන්වන්න. ආශ්‍රිතී යනු කුමක්දයි හඳුන්වන්න. ලස්සනට කොටුවක් ගහ ගන්න බලාගෙනම අපි ලියමු. ආශ්‍රිතීනේ අපේ මුල්ම මාතෘකාව දරුවනේ. ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියලා කොටුවක් ගහ ගමු. අපි ගොඩ නැගුව උත්තරේ. අනුමි කොහෙන්ද පටන් ගන්නෙ? ආශ්‍රිතයේ කොහෙන්ද පටන් ගන්න? අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක මොන අංශුද ආශ්‍රිතය තියන්නේ? ජලයේනේ. එහෙනම් අපි පටන් ගන්න කොහමද? ජල අංශු සාන්ද්‍රණය වැඩි. හරියටම හරි. එහෙනම් පටන් ගමු. ජල අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට ජල අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට ජල අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා ජල අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා අර්ධ පාරගම්‍ය පටලයක් හරහා අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ජල අංශු ගමන් කිරීම ජල අංශු ගමන් කිරීම ආශ්‍රිතය ලෙස හැඳින්වේ. හරි. එහෙනම් දැන් කොටු කරගන්න රතු පෑනක් එහෙම තියෙන ලස්සනට කොටු කරගන්න හැඳින්වීමනේ. අපි මෙච්චර වෙලා පාඩම කළේ මේක ගොඩනගා ගන්නනේ. හොඳයි. ඊළඟට ඔබ කරන්න ඕන මෙන්න මෙහෙම වැඩක්. මට අද ස්ක්‍රීන් ෂෙයා කරන්න අමාරුයි. ඒ නිසා මම උත්සාහ කළා ඒක කරන්න බෑ වගේ දැනනවා පොඩි තාක්ෂණික දෝෂයක් නිසා. අද පන්තියත් පොඩ්ඩක් පටන් ගන්න හිමේ වුණානේ. රයිට්. ඒ නිසා දුවේ පුතේ අච්චු පොත පොඩ්ඩක් හරවන්න 54 පිටුවට. අච්චු පොතේ 54 පිටුව. 54 පිටුව.
අච්චු පොතේ 54 පිටුවේ තියෙනවා 11/12 වෙනි රූපය. 11/12. 11 වෙනි එකකේ 12 රූපය. මෙන්න මේ රූපය හරි වැදගත්. ඔබ ඔය රූපය පිටපත් කරන්න නොතන. එනිසා ඒ රූපය පිටපත් කරගන්න අවශ්‍ය ඉඩ තියාගන්න. ඔතන ඔය රූපේ පිටපත් කරගන්න ඕන. මොකද ඕක දැන් විතරක් නෙවෙයි අපිට ඕන කරන්නේ. ඔබ O level මට්ටමටම ওই රූපේ කොටස් ටික අවශ්‍ය වෙනවා. ඒ නිසා අද ওই රූපේ අධ්‍යයනය කරන්න ඕන. කරන නිසා ඕක හොඳට පැන්සලෙන් බල බල අඳින්න. right. ඔතන තියෙනවා ওই රූපෙත් දැන් පේනවා ඇතිනේ. මුලක දැන් මම ඉක්මනට කරනවා මේ ටික. මුලක අගිස්ස ගත්තොතින් මෙන්න මේ වගේ තැනක් ගත්තොතින් ඒ අගිස්සේ මං ඒ අගිස්ස හරිය ලොකුවට අඳිනවා. මේ අගිස්සට මදක් ඉහලින් මෙන්න මේ වගේ සිහින් කෙදි සමූහයක් තියෙනවා. අගිස්සට මදක් ඉහලින් මේ කෙන්දි වගේක්. මේ කෙන්දි වලට කියන පුතේ මූලකේශ. මූලකේශ. right. මේ මූලකේශ කියන්නේ සෛල වර්ගයක්. දැන් මේ මුලේ අගිස්ස මෙන්න මෙතන තමයි මේ තියෙන්නේ. එයාට මදක් ඉහලින් තමයි මේ මූලකේශ තියෙන්නේ. මේ මූලකේශ පස් කැටිති අතරේ රිංගල ඉන්නේ. පසේ පස් කැටිති අතරේ පස් අංශු අතරේ මේ පස් අංශු. මං ඉක්මනින් මේ රූපේ අඳිනවා. මේ පස් අංශු අතරේ පස් කැටිති අතරේ ජල ද්‍රාවණයක් තියෙනවා. මේ ජලය අපි මේ ජලයට කියන්නේ පාංශු ද්‍රාවණය. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ ජලය විතරක් නෙවෙයි තියෙන්නේ. ජලයක් තියෙනවා, ලවණ වර්ගයක් තියෙනවා. මේ පාංශු ද්‍රාවණය. පාංශු ද්‍රාවණය කියන්නේ ජලය සමග ලවණ වර්ගයක් තියෙනවා. හරිද? ජලයයි ලවණයි වර්ග දෙකම තියෙනවා. මොකද්ද කරන්නේ? මේ පාංශු ජල ද්‍රාවණයේ තියෙන ජලය මූලකේශවලට උරාගන්නේ ආශ්‍රිතයෙන්. මුලක මූලකේශවලට ඇතුල් වෙන්නේ මොන ක්‍රියාවලියෙන්ද? ආශ්‍රිතයෙන්. එහෙනම් පසේ තියෙන ජලය මුලක කොතෙන්ටද ඇතුල් වෙන්නේ? ඇත්තටම අනුමි කොතෙන්ටද පුතේ මුලේ ඇතුල් වෙන්නේ? යම් කිසි තැනකට. ජලය අවශෝෂණය කරන්න පුළුවන් මුලේ කොතෙන්ටද? මොන කේශද? මොන කේශවලටද? මූලකේශවලට. එහෙනම් පාංශු ද්‍රාවණයේ ඉඳන් මූලකේශ තුලට ජලය ඇතුළු වන්නේ මොන ක්‍රියාවලියක් ලෙසද? ආශ්‍රිතයක් ලෙස. හරිනේ? එහෙනම් අපි ටක් ගාලා ලියමු. මෙහෙම ප්‍රශ්නයක් දාගන්න. ඔය රූපෙට යටින් ඔය රූපේ කොටස් ටික අවබෝධ ඉන්න ඕන. කොටස් ටික අවබෝධ. එහෙනම් මෙහෙම ලියන්න. ශාකයක ආශ්‍රිතය මගින් ශාකයක ආශ්‍රිතය මගින් ද්‍රව්‍ය පරිවහනය සිදුවන ආශ්‍රිතය මගින් ද්‍රව්‍ය පරිවහනය සිදුවන ද්‍රව්‍ය පරිවහනය සිදුවන අවස්ථා සඳහා උදාහරණ දක්වන්න. අවස්ථා සඳහා උදාහරණ දක්වන්න. එක
ඉක්මන් කරමු. 1 පාංශු ද්‍රාවණයේ සිට මූලකේශවලට ජලය ඇතුළු වන්නේ ආශ්‍රුතිය මගිනි. පාංශු ද්‍රාවණයේ සිට මූලකේශ තුලට ජලය ඇතුළු වන්නේ ආශ්‍රුතිය මගිනි. ඔන්න පාංශු ද්‍රාවණයේ සිබුණා මූලකේශය තියෙනවා. මූලකේශයට ජලය ඇතුළු වෙන්නේ ආශ්‍රුතියෙන්. මූලකේශවල තියෙන්නේ මුල්වල අගිස්සට මදක් කියලා ප්‍රදේශයේ. වටේටම තියෙනවා. අපි ගහක් ඇදලා ගැලෙවොතින් කවදාකවත් මූලකේශ ගැලවිලා ඉන්නේ නැහැ. මූලකේශ ඔක්කොම ටික පුතේ පසේම රැඳෙනවා. ඒ තරම් සියුම් කෙදිති. ඒවා ඇහැට බලන්නවත් පුළුවන් කමක් නැහැ. ඉතා සියුම්. right. දෙවෙනි අවස්ථාව අපි ලියාගමු. අවස්ථාව ලියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ පැත්තට එන අවධානය තියාගන්න. දැන් මූලකේශයෙන් උරාගත්තු ජලය ඊට පස්සේ යන්නේ මුල දිගේ මුලේ මෙන්න මෙතෙන්ට. මේකට කියනවා සෛලම් පටකය. එහෙනම් මූලකේශ වලින් උරාගත්තු ජලය සෛලම් පටකය දක්වා සෛලෙන් සෛලයට යන්නේ ආශ්‍රුතියෙන්. එතකොට මෙහෙම ආපු වතුර ටික මූලකේශයේ දිගේ මුල මැදට ඇවිල්ලා සෛලම් පටකයේ දිගේ ගමන් කරන්නේ සෛලෙන් සෛලට ගමන් කරන්නේ ආශ්‍රුතියෙන්. ඒ නිසා දෙවෙනි එකත් ලියාගමු ඉක්මනින්. මෙහෙම ලියන්න. මූලකේශයක් මගින් අවශෝෂණය කළ ජලය මුලේ ඇති සෛලම් පටකය දක්වා සෛලෙන් සෛලයට ගමන් කරන්නේ ආශ්‍රුතියෙනි. සෛලෙන් සෛලයට ගමන් කරන්නේ ආශ්‍රුතියෙනි. right. ඉක්මනට ලියන්න. ඉක්මනට මේ පැත්තට හැරෙන්න. හැකි ඉක්මනට ලියන්න. හැකි ඉක්මනට මේ පැත්තට හැරෙන්න. පුතේ ඔය කිව්වේ මේක. මේ බලන්න මූලකේශයෙන් ඇතුළුණු වතුර ටික දැන් මූලකේශයෙන් මෙන්න මේ සෛලයට මාරු වෙනවා. ඊට පස්සේ මෙයාට මාරු වෙනවා. මේ රතු පාට ඇද්ද සෛලම් පටකේ. සෛලම් පටකේට ඊට පස්සේ එනවා. එතකොට මූලකේශේ උරාගත්තු ජලය සෛල කීපයක් හරහා මාරු වෙලා තමයි සෛලම් පටකෙට එන්නේ. ඒ නිසා සෛලෙන් සෛලයට මාරු වෙලා සෛලම් පටකේ දක්වා එන්නේ ආශ්‍රුතියෙන්. ඔය කී දේ අච්චුපතේ රූපේ හොඳටම පැහැදිලි. මූලකේශයෙන් උරාගත්තු වතුර ටික සෛලෙන් සෛලයට මාරු වෙමින් මැද තියෙන සෛලම් පටකෙට එනවා. නිසා මෙන්න මේ සෛල අතරින් ජලය ගමන් කරන්නේ ආශ්‍රුතියෙන්. ඔක තමයි කිව්වේ. හොඳයි. ඒ නිසා ඔබට මාකී රූපය, ඒ කියන්නේ කීවෙනි රූපේද? 11 වෙනි එකකේ 12 වෙනි රූපය ඇඳලා ඔය කරුණු ටික අතුලත් කරන්න. හොඳයි පුතේ, අද කාල වේලාව අපිට තියෙන්නේ මෙච්චරයි. ඒ නිසා අද දවසේ අපිට පාඩම් මේකකේ අවසන් කරන්න සිදු වෙනවා. ඒ නිසා මේකේ රෙකෝඩ් එකක් පොඩ්ඩක් බලන්න.
අදට පාඩම අවසන් කරනවා. එහෙනම් පුතේ ආයුබෝවන්.